අපි ගිය සතියේ පාඩම අන්තිමට කරේ තාප සංක්‍රමණය. තාප සංක්‍රමණය යටතේ අපි කතා කරන්න පටන් ගත්තේ තාප සංවහනය. සංවහනය මොකක්ද කියලා පැහැදිලි කරා. ඊළඟට උණුසුම් වස්තුවකින් තාපය හානි වීම ගැන කතා කරා. නිව්ටන්ගේ සිසිලන නියමය කතා කරා. හරිනේ? ওই ටික තමයි අපි ගිය සතියේ කතා කරේ. ටක් ගාලා ඒ ටික කියව ගන්න. ඊට පස්සේ අපි සිසිලන වක්‍රයෙන් පටන් අරගෙන පරීක්ෂණය කරගෙන ඉස්සරහට යමු. ඉක්මන් කරන්න විනාඩියක් දෙකක් වගේ ගන්න. ගිය සතියේ කරපු ටික ටට්ටක් ගාලා බලා ගන්න. හරිද? කියව ගත්තද? රයිට්. අපි යමු මාතෘකාවට. සිසිලන වක්‍රය. මං හිතන්නේ අපි ඉන්නේ 114 වෙනි පිටුවේ සිසිලන වක්‍රය. හරිනේ? ඒ යටතේ ලියන්න මෙහෙම. සිසිලන වක්‍රය යටතේ ලියන්න. උණුසුම් වස්තුවකින් තාපය හානි වන විට එහි උෂ්ණත්වය ක්‍රමයෙන් පහළ යයි. එනම් සිසිල් වෙයි. කාලය සමග උණුසුම් වස්තුවේ උෂ්ණත්වය විචලනය වන ආකාරය. ප්‍රස්ථාරගත කළ විට සිසිලන වක්‍රය ලැබෙයි. හරිද? රයිට්. බෝඩ් එක බලන්න. හොඳට අහගෙන ඉන්න. අපි දැන් ගත්තොත් උණුසුම් ජල කැලරි මීටරයක්. අපි මේක සිසිල් වෙන්න ඉඩ හැරියොත් උණුසුම් ජල කැලරි මීටරයක් අපි මේකේ තාපය සංවහනය මගින් හානි වෙන්න ඉඩ දුන්නොත් කාලය ගත වෙනකොට එයාගේ උෂ්ණත්ව පාඨාංකය ටික ටික අඩු වෙනවා. කාලය ගත වෙනකොට එයාගෙන් තාපය ටික ටික හානි වෙනකොට උෂ්ණත්ව පාඨාංකය ටික ටික අඩු වෙනවා. අපිට පුළුවන් කාලය සමග උෂ්ණත්ව පාඨාංකය ලබා ගන්න. සාමාන්‍යයෙන් අපි තප්පර 30කට වරක් උෂ්ණත්වය මනිනවා. තප්පර 30කට වරක් උෂ්ණත්වය මැනලා කාලය සමග උෂ්ණත්වය ප්‍රස්ථාරගත කළොත් අපිට මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ලැබෙනවා. අපි මේකට කියන්නේ සිසිලන වක්‍රය කියලා. කාලය සමග උෂ්ණත්වය වෙනස් වීම. මේකට තමයි අපි සිසිලන වක්‍රය කියන්නේ. වැදගත් වෙන්නේ අපි සිසිලන වක්‍රය මගින් ගණනය කිරීම කරනකොට. මේ සිසිලන වක්‍රයේ කිසියම් ලක්ෂ දෙකක් සලකලා අපි හිතමු AB ලක්ෂ දෙක සලකලා අපි ජායක් ඇඳලා AB ලක්ෂ දෙක සලකලා අපි ජායක් ඇඳලා ඔය විදිහට AB ලක්ෂ දෙක සලකලා අපි ජායක් ඇඳලා මේ ජායේ අනුක්‍රමණය හෙව්වොත් මේ ජායේ අනුක්‍රමණය තුන් කෝණය ඇල්ෆා AB ලක්ෂ දෙක අතර අනුක්‍රමණය
AB ලක්ෂ දෙක අතර අඳින ජායේ අනුක්‍රමණය tan alpha මගින් ලැබෙන්නේ සම්මුඛ පාදය ඩෙල්ටා තීටා උෂ්ණත්ව වෙනසක් බද්ධ පාදය කිසියම් කාලයක් හරිනේ බද්ධ පාදයේ කිසියම් කාලයක් ඩෙල්ටා t එතකොට tan alpha කියන්නේ ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා t ඩෙල්ටා තීටා බෙදීම ඩෙල්ටා t එහෙනම් tan alpha කියන්නේ සලකන කාලය තුලදී මධ්‍යන්‍ය සිසිලන ශීඝ්‍රතාව සිසිලන වක්‍රයේ ලක්ෂ දෙකක් සලකලා ජායක් ඇඳලා ඒ ජායේ අනුක්‍රමණය හෙව්වොත් අපට ලැබෙන්නේ සලකන කාලය තුල ඒ කියන්නේ ඩෙල්ටා t කාලය තුල මධ්‍යන්‍ය සිසිලන ශීඝ්‍රතාව ඩෙල්ටා t ට බෙදීම ඩෙල්ටා t මධ්‍යන්‍ය සිසිලන ශීඝ්‍රතාව. හැබැයි අපි ප්‍රස්ථාරයේ කිසියම් ලක්ෂයකට අපි හිතමු ලක්ෂය c ලක්ෂයකට ස්පර්ශකයක් ඇඳලා c ලක්ෂයට අපි අඳිනවා ස්පර්ශකයක් C ලක්ෂයට අඳිනවා ස්පර්ශකයක්. එහෙම ස්පර්ශකයක් ඇඳලා ස්පර්ශකයේ අනුක්‍රමණය අපි තුමු කෝණය බීටා. කෝණය බීටා. එතකොට C හිඳියේදී ස්පර්ශකය C හිඳියේදී ස්පර්ශකයේ අනුක්‍රමණය tan බීටා. අපි දුමු එතකොට කාලය t0 එතකොට tan බීටා කියන්නේ කාලය t0 වන මොහොතේදී සිසිලන ශීඝ්‍රතාව ඒක මධ්‍යන්‍ය අගයක් නෙමෙයි tan alpha වලින් ලැබෙන්නේ delta t කාලය තුල මධ්‍යන්‍ය සිසිලන ශීඝ්‍රතාව. හැබැයි අපි කිසියම් ලක්ෂයකට ස්පර්ශකයක් ඇඳලා ස්පර්ශකයේ අනුක්‍රමණය ගත්තොත් ලැබෙන්නේ එම මොහොතේදී සිසිලන ශීඝ්‍රතාව. ඒක මධ්‍යන්‍යයක් නෙමෙයි එම මොහොතේ සිසිල් වෙමින් පවතින ශීඝ්‍රතාව. හරිනේ? කාලය t0 වන මොහොතේ සිසිල් වෙමින් පවතින ශීඝ්‍රතාව තමයි tan බීටා. tan alpha කියන්නේ delta t කාලය තුල සිසිල් වෙමින් පවතින මධ්‍යන්‍ය ශීඝ්‍රතාව. හරිද? එතකොට අපි මධ්‍යන්‍යයක් අවශ්‍ය වුණොත් ලක්ෂ දෙකක් සලකලා අනුක්‍රමණය හොයනවා. කිසියම් මොහොතක සිසිල්න ශීඝ්‍රතාවය අවශ්‍ය වුණොත් එම මොහොතට අදාළව ස්පර්ශකයක් ඇඳලා ස්පර්ශකයේ අනුක්‍රමණය හොයලා සිසිල්න ශීඝ්‍රතාව ලබා ගන්නවා. පැහැදිලිද? මේ රූපය ඇඳලා ප්‍රස්ථාරය ඇඳලා මේ ටික ලියා ගන්න. ඉක්මන් කරන්න. දැන් මේ වෙලාවෙත් ටිකක් දරුණුවට වහිනවා. ඒ නිසා සමහර විට හිටි ගමන් කනෙක්ෂන් අවුලක් යන්නත් පුළුවන්, නෙට්වර්ක් අවුලක්. සමහර විට එකපාරට කරන්ට් එක යන්නත් පුළුවන්. එහෙම අවුලක් වුණොත් ටිකක් පාඩමට බාධා වෙනවා. එතකොට මම ගෲප් එකේ මැසේජ් එකක් දාන්නම්. අපි ටිකක් ඉඳලා එහෙම අවුලක් වුණොත් ආයෙ කරන්ට් එක ආවම පටන් ගමු. හොඳේ? මේ තියෙන තත්ත්වයක් එක්ක ඉතින් කරන්න දෙයක් නෑ බං. කරන්න පුළුවන් උපරිමය තමයි කරන්නේ. හරිද? රයිට්. මේ ටික ලියා ගන්න ටක් ගාලා. අපි යමු ඊළඟ මාතෘකාවට. අපිට ඊළඟට දෙන්නේ පරීක්ෂණය. නිව්ටන්ගේ සිසිලන නියමය පරීක්ෂණාත්මකව තහවුරු කිරීම. හරිනේ?
නිව්ටන්ගේ සිසිලන නියමය පරීක්ෂණාත්මකව තහවුරු කිරීම තියෙන්නේ. මට පුළුවන් මේකම පොඩ්ඩක් වෙනස් කරලා ගන්න මේ රූපෙම මේ ටික මකන්නම්. මෙතනදී අපි කැලරි මීටරයට සාමාන්‍යයෙන් උණුසුම් ජලය තමයි පුරවන්නේ. එතකොට මන්තයක් උෂ්ණත්ව මානයක් භාවිතා කරනවා. ඒ වගේම මේක අපි තාප පරිවාරක ආධාරක දෙකක් මත තියලා ආවරණ භාජනයක් ඇතුලෙන් තමයි තියන්නේ. ඒකට හේතුව අපි පස්සේ පැහැදිලි කරන්නම්. ඊළඟට පාඨාංග ගන්නකොට අපිට විරාම ගටිකාවකුත් අවශ්‍ය වෙනවා. හරිනේ? විරාම ගටිකාවකුත් අවශ්‍ය වෙනවා. රූපය ඇඳ ගන්න. ඇඳලා අවශ්‍ය නම් ඉස්සරහින් කොටස් ටික නම් කරගන්න. උෂ්ණත්ව මානයයි මන්තයයි තාප පරිවාරක ආධාරක කැලරි මීටරය තාප පරිවාරක පියනක් උඩින් තියෙන්නේ ආවරණ බඳුන විරාම ගටිකාව. ඉක්මන් කරන්න. අවශ්‍ය නම් විතරක් කොටස් නම් කරගන්න. උණුසුම් ජල කැලරි මීටරයක් භාවිතා කරන්න. හොඳයි. උණුසුම් ජල කැලරි මීටරයක් භාවිතා කරන්නේ අපි අවශ්‍ය නම් කරගන්න. මොකද දැන් ඔය තාපයේ පරීක්ෂණවල හැම ඕගොල්ලෝ දැන් මේ රිවිෂන් එකනේ කොටස් නම් කළා ඉතින් ඕවා පුරුදුයි. සමහර වෙලාවට අමතක වෙනවා. අන්න ඒ වගේ අමතක වෙන ළමයෙක් ඉන්නවනම් නම් කරගන්න. හොඳටම මතක නම් අවශ්‍ය නැහැ ඉතින්. හරිද? රයිට්. අපි ලියමු මෙහෙම. ඕගොල්ලෝ කොටස් නම් කරේ නැතිනම් දකුණු පැත්තේ ඉඩ තියෙනවා නම් දකුණු පැත්තේ නෝට් එක ලියන්න. රූපේ පරිදි උපකරණ අටවන්න. රූපේ පරිදි උපකරණ අටවන්න. සෙල්සියස් 80ට පමණ රත් කළ ජලය සෙල්සියස් 80ට පමණ රත් කළ ජලය කැලරි මීටරය තුලට දමා සෙල්සියස් 80ට පමණ රත් කළ ජලය කැලරි මීටරය තුලට දමා හොඳින් මන්තනය කරමින් සිසිල් වීමට ඉඩ හරින්න. හොඳින් මන්තනය කරමින් සිසිල් වීමට ඉඩ හරින්න. තප්පර 30කට වරක් උෂ්ණත්වමාන පාඨාංකය ගෙන
තප්පර 30කට වරක් උෂ්ණත්වමාන පාඨාංකයගෙන ලබාගත් පාඨාංක ඇසුරින් සිසිලන වක්‍රය අඳින්න. ලබාගත් පාඨාංක ඇසුරින් සිසිලන වක්‍රය අඳින්න. ඉන්පසු සිසිලන වක්‍රය මත ලක්ෂ කීපයකට ස්පර්ශක ඇඳ සිසිලන වක්‍රය මත ලක්ෂ කීපයකට ස්පර්ශක ඇඳ එම ස්පර්ශකවල අනුක්‍රමණ සොයා අදාළ ස්ථානවල සිසිලන ශීඝ්‍රතා ගණනය කරන්න. අදාළ ස්ථානවල සිසිලන ශීඝ්‍රතා ගණනය කරන්න. ඉන්පසු පහත වගුව සකස් කරන්න. හරිද? අපි වතුර ටික රත් කරලා උණුසුම් ජලය කැලරිමීටරයට දානවා. ඒක සිසිල් වෙන්න ඉඩ හරිනවා මන්තනය කරමින්. ඊට පස්සේ විරාම ගටිකාවෙන් කාලය මනිනවා. තප්පර 30කට වරක් උෂ්ණත්වමානයෙන් පාඨාංකය ගන්නවා. සාමාන්‍යයෙන් මේ පරීක්ෂණයේදී කීප දෙනෙක් සම්බන්ධ වෙන්න ඕන. එක්කෙනෙක් විරාම ගටිකාව දිහා බලාගෙන ඉන්නවා. තව කෙනෙක් උෂ්ණත්වමානය දිහා බලාගෙන ඉන්නවා. තව කෙනෙක් පාඨාංක සටහන් කර ගන්නවා. හරිද? ඒ විදිහට නිවැරදිව පාඨාංක අරගෙන ලබාගත් පාඨාංක අපි ප්‍රස්ථාරගත කරනවා. එතකොට මෙන්න මේ වගේ වෙන්න ඕන. උෂ්ණත්වය, කාලය, සිසිලන වක්‍රය. හරිද? උෂ්ණත්වය, කාලය, සිසිලන වක්‍රය. ඊට පස්සේ අපි ප්‍රස්ථාරය මත ලක්ෂ කීපයක් අඳිනවා ස්පර්ශක. ලක්ෂ කීපයකට අපි ස්පර්ශක අඳිනවා. ඔය විදිහට ලක්ෂ කීපයකට ස්පර්ශක අඳිනවා. අපි හිතමු මෙතන කෝණය ඇල්ෆා 1, මෙතන කෝණය ඇල්ෆා 2, මෙතන කෝණය ඇල්ෆා 3, ඇල්ෆා 4, ඇල්ෆා 5. ස්පර්ශකවල බෑවුම කෝණය ලකුණු කරේ. ඒතර ඇල්ෆා 1 අදාළ වෙන්නේ අපි හිතමු උෂ්ණත්වය තීටා 1. ඊළඟට තීටා 2, තීටා 3, තීටා 4, තීටා 5. උෂ්ණත්ව 5කට අදාළව ස්පර්ශක 5ක් ඇඳලා සිසිලන ශීඝ්‍රතා 5ක් හොයා ගන්නවා. ඊළඟට අපි මෙන්න මේ වගුව හදනවා.
ඒ තමයි උෂ්ණත්වය, සිසිලන ශීඝ්‍රතාව, අමතර උෂ්ණත්වය. උෂ්ණත්වය, සිසිලන ශීඝ්‍රතාව, අමතර උෂ්ණත්වය. රයිට්. බානක වගුව හදන විදිය දැන් අපි ගනිපු පාඨාංක සහ අපි එකතු කර ගනිපු දත්ත. උෂ්ණත්වය T1. T1ට අදාළ සිසිලන ශීඝ්‍රතාව tan alpha 1. හරි. එතකොට ඒ මොහොතේ අමතර උෂ්ණත්වය කියන්නේ වස්තුවේ උෂ්ණත්වයත් පරිසර උෂ්ණත්වයත් අතර වෙනස. එතකොට අපි පරිසර උෂ්ණත්වය වෙනම මැනගන්න ඕන. මේ භාජනයේ ඇතුළ තමයි පරිසරය. අපි දුම් පරිසර උෂ්ණත්වය T(R) භාජනය ඇතුලේ. එහෙනම් අමතර උෂ්ණත්වය T(1) ඍණ T(R). ඔන්න පළවෙනි සෙට් එක. ඊළඟට උෂ්ණත්වය T(2) සිසිලන ශීඝ්‍රතාව tan alpha 2 අමතර උෂ්ණත්වයේ T(2) ඍණ T(R). T(3) සිසිලන ශීඝ්‍රතාව tan alpha 3 අමතර උෂ්ණත්වයේ T(3) ඍණ T(R). උෂ්ණත්වයේ T(4) සිසිලන ශීඝ්‍රතාව tan alpha 4 අමතර උෂ්ණත්වයේ T(4) ඍණ T(R). උෂ්ණත්වයේ T5 සිසිලන ශීඝ්‍රතාව tan alpha 5 T5 ඍණ T(R). ඔන්න ඔය විදියට වගුව හදා ගන්න ඕන. හරිද? රයිට්. දැන් ඕගොල්ලෝ ප්‍රස්ථාරය ඇඳලා ස්පර්ශක ඇඳලා උෂ්ණත්ව ටික සටහන් කරගෙන වගුව හදා ගන්න. රයිට්. වගුව ඇඳනනම් මේම ලියන්න. ඉහත වගුව සකස් කිරීමෙන් පසු එය භාවිතා කරමින් අමතර උෂ්ණත්වයට එදිරිව සිසිලන ශීඝ්‍රතාව ප්‍රස්ථාරගත කරන්න. ඒ භාවිතා කරමින් අමතර උෂ්ණත්වයට එදිරිව සිසිලන ශීඝ්‍රතාව ප්‍රස්ථාරගත කරන්න. හරිද? රයිට්. ඊළඟට දැන් අපි වගුව ඇඳලා ඉවරයි. අපි ළඟ වගුවේ යම් යම් දත්ත තියෙනවා. ඒ තමයි සිසිලන ශීඝ්‍රතා 5ක්, අමතර උෂ්ණත්ව 5ක්. අපි කරන්නේ වගුව භාවිතා කරලා අමතර උෂ්ණත්වයට එදිරිව සිසිලන ශීඝ්‍රතාව tan alpha නැත්නම් අපි කෙලිම මෙතන ලියමු සිසිලන ශීඝ්‍රතාව delta t ට බෙදීම delta t. හරිනේ. අමතර උෂ්ණත්වයට එදිරිව delta t ට බෙදීම delta t. මෙතනදී නම් අපි මධ්‍යන්‍යයක් නෙමෙයි ගත්තේ, ස්පර්ශක ඇඳලා අනුක්‍රමණය ගත්තේ. ඒ අදාළ මොහොතේ ඒ නිසා ඔයාලට tan alpha කියලා ලිව්වත් කමක් නැහැ. එතකොට tan alpha තමයි සිසිලන ශීඝ්‍රතාව, t ඍණ t(R) කියන්නේ අමතර උෂ්ණත්වය. ඔය පාඨාංක පහක් තියෙනවනේ. සිසිලන ශීඝ්‍රතාව 5යි, අමතර උෂ්ණත්ව 5යි. ඔය ටික ප්‍රස්ථාරය ඇන්දොත් එන්නේ මෙන්න මේ විදිහට. රේඛීයව ආසන්න වශයෙන් මූල ලක්ෂ්‍ය හරහා යන විදිහට. 100%ක් මූල ලක්ෂ්‍ය හරහා යන්නේ නැහැ. මොකද අපි පරීක්ෂණ කරලා අඳින දත්තනේ. මේ අපි පරීක්ෂණ කරාම 100%ක් නිවැරදි නැහැ.
හැබැයි දල වශයෙන් හැඩය මේ වගේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මේ දෙන්න. කවුද මේ දෙන්න? අමතර උෂ්ණත්වයයි සිසිල්න ශීඝ්‍රතාවයයි අනුලෝමව සමානුපාතිකයි. ප්‍රස්ථාරය y සමානයි mx ආකාරයි. එහෙනම් මේ දෙන්න අනුලෝමව සමානුපාතිකයි. හරිනේ? රයිට් ලියන්න. අමතර උෂ්ණත්වයට එදිරිව සිසිල්න ශීඝ්‍රතාව ප්‍රස්ථාරගත කරන්න. එවිට පහත පරිදි වේ. එවිට පහත පරිදි වේ. එවිට පහත පරිදි වේ. ප්‍රස්ථාරය ඇඳින්න. ප්‍රස්ථාරය ඇඳින්න. හරිද? ප්‍රස්ථාරය ඇඳද? රයිට්. යටින් ලියන්න. ප්‍රස්ථාරයෙන් පැහැදිලි වන්නේ ප්‍රස්ථාරයෙන් පැහැදිලි වන්නේ ප්‍රස්ථාරයෙන් පැහැදිලි වන්නේ සිසිලන ශීඝ්‍රතාව අමතර උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික බවයි. ප්‍රස්ථාරයෙන් පැහැදිලි වන්නේ සිසිලන ශීඝ්‍රතාව අමතර උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික බවයි. මේක ලියන්න. එනම් ඩෙල්ටා ටීට බෙදීම ඩෙල්ටා ටී සිසිල්න ශීඝ්‍රතාව අනුලෝමව සමානුපාතිකයි ටීට ඍණ ටීට ආර් අමතර උෂ්ණත්වය. හරිනේ? මේ පෙළිය ලියන්න. හරිද? ලිව්වද? යටින් ලියන්න. එසේම ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානයි C වාරයක් ඩෙල්ටා T ට බෙදීම ඩෙල්ටා T වේ. එසේම ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T තාපය හානි වීමේ ශීඝ්‍රතාව සමානයි තාප ධාරිතාව ගුණ කිරීම සිසිලන ශීඝ්‍රතාව වේ. ඊට පල්ලෙහා පෙළියෙන් ලියන්න. වස්තුවේ තත්ත්ව හා පරිසර තත්ත්ව නියතව පවතින විට වස්තුවේ තත්ත්ව හා පරිසර තත්ත්ව නියතව පවතින විට රයිට් හොඳට අහගෙන ඉන්න. වස්තුවේ තත්ත්ව පරිසර තත්ත්ව නියතව පවතිනවා නම් අපිට කියන්න පුළුවන් තාප ධාරිතාව නියතයි කියලා. දැන් මෙතන උණුසුම් වස්තුව තමයි කැලරිමීටරය, ජල කැලරිමීටරය. ඒතර වස්තුවේ තත්ත්ව නියතව තියෙන්නේ. අපි ආවරණ භාජනයක් ඇතුළට දැම්මේ පරිසරයේ තත්ත්ව නියතව තියාගන්න. ඒතර වස්තුවේ තත්ත්ව හා පරිසර තත්ත්ව නියතයි නම් අපට කියන්න පුළුවන් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T සමානුපාතිකයි ඩෙල්ටා T ට බෙදීම ඩෙල්ටා T කියලා. වස්තුවේ තත්ත්ව හා පරිසර තත්ත්ව නියතව පවතිනවා නම් තාපය හානි වීමේ ශීඝ්‍රතාව සිසිලන ශීඝ්‍රතාවට අනුලෝමයි තාප ධාරිතාව නියත වෙනවා. හරිනේ? ඒ වස්තුවේ තත්ත්ව පරිසර තත්ත්ව නියත නිසා තාප ධාරිතාව නියතයි. එයා නියතයි නම් මේ දෙන්න අනුලෝමයි. හරිනේ? ලියන වස්තුවේ තත්ත්ව හා පරිසර තත්ත්ව නියත විට C නියත බැවින් වස්තුවේ තත්ත්ව හා පරිසර තත්ත්ව නියත විට C නියත බැවින් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T
අනුලෝමයි ඩෙල්ටා ටීට බෙදීම ඩෙල්ටා ටී වෙයි. වස්තුවේ තත්ත්ව හා පරිසර තත්ත්ව නියත විට C නියත බැවින් තාපය හානි වීමේ ශීඝ්‍රතාව අනුලෝමයි සිසිලන ශීඝ්‍රතාව වේ. හරිද? රයිට්. දැන් බලන්න අපි මේ පරීක්ෂණය කරලා ඔප්පු කරා ප්‍රස්ථාරයක් ඇඳලා මෙන්න මේ කරුණ පරීක්ෂණයේදී අපි දත්ත අරගෙන ප්‍රස්ථාර ඇඳලා ඔප්පු කරලා පෙන්නුවා මෙන්න මේ කාරණය සිසිලන ශීඝ්‍රතාව අමතර උෂ්ණත්වයට අනුලෝමයි. ඊළඟට අපි පරීක්ෂණය කරේ වස්තුවේ තත්වයන් සහ පරිසර තත්වයන් නියතව පවත්වා ගනිමින්. එහෙනම් තාපධාරිතාව නියතයි. එතකොට මෙන්න මේ කරුණ වළංගුයි. තාපය හානි වීමේ ශීඝ්‍රතාව සිසිලන ශීඝ්‍රතාවයට සමානුපාතිකයි. එහෙනම් මේ දෙකම ගැන හිතන්න. තාපය හානි වීම සිසිලන ශීඝ්‍රතාවට අනුලෝමයි. සිසිලන ශීඝ්‍රතාව අමතර උෂ්ණත්වයට අනුලෝමයි. එහෙනම් දෙකම ගැන හිතුවොත් තාපය හානි වීම අමතර උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික වෙන්න ඕන. හරිනේ? අලුත් පේලියකින් ලියන්න. ඉහත කරුණු සියල්ල සලකන විට පැහැදිලි වන්නේ උණුසුම් වස්තුවෙන් තාපය හානි වීමේ ශීඝ්‍රතාව අමතර උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික බවයි. අමතර උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික බවයි. එනම් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T ටීට ඍණ ටීට R බවයි. තාපය හානි වීමේ ශීඝ්‍රතාව අමතර උෂ්ණත්වයට අනුලෝමව සමානුපාතික බවයි. එනම් ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T අනුලෝමයි ටීට ඍණ ටීට R බවයි. ටීට ඍණ ටීට R බවයි. මෙයින් පැහැදිලි වන්නේ නිව්ටන්ගේ සිසිලන නියමය සත්‍ය බවයි. මෙයින් පැහැදිලි වන්නේ නිව්ටන්ගේ සිසිලන නියමය සත්‍ය බවයි.